ආයුබෝවන් මම මේ වීඩියෝ එක තුළින් සාකච්ඡා කරන්න ලබන්නේ අපොස උසස් පෙළ භෞතික විද්‍යාව යටතේ ප්‍රායෝගික පරීක්ෂණ යටතේ පළවෙනි පරීක්ෂණය වන වර්නියර් කැලිපරේ භාවිතය. මේ යටතේදී පළමුවෙන්ම මම හඳුන්වනවා වර්නියර් කැලිපරයක් භාවිතා කරන්න පදනම් වන මූලධර්මය. අපි ඒක කියනවා වර්නියර් මූලධර්මය කියලා. ඊට අමතරව ලබාගත් දත්ත ඇසුරෙන් ඒ ලබාගත් දත්ත ප්‍රායෝගික වාර්තා පොතේ ඇතුළත් කරන ආකාරය මේ වීඩියෝ එක තුළින් පැහැදිලි කරනවා. එහෙනම් බලමු පුතාලා අපි ඉස්සෙල්ලාම වර්නියර් මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. මෙම මූලධර්මයේදී පරිමාණ දෙකක් අපි භාවිතා කරනවා. එකක් අපි හඳුන්වනවා ප්‍රධාන පරිමාණය කියලා. මේ මම උඩින් පෙන්නලා තියෙන ප්‍රධාන පරිමාණය. ප්‍රධාන පරිමාණය අපි ක්‍රමාංකනය කරලා තියෙනවා මිලිමීටර වලින්. උදාහරණයක් විදිහට මෙතන ඉඳලා මෙතනට දිග සෙන්ටිමීටර 1යි. ඒ සෙන්ටිමීටර එක කොටස් 10කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ අපි මිලිමීටර වලින් ප්‍රධාන පරිමාණය ක්‍රමාංකනය කරලා තියෙනවා. මේ ප්‍රධාන පරිමාණයට අමතරව අපි තවත් පරිමාණයක් භාවිතා කරනවා. ඒ පරිමාණය තමයි අපි වර්නියර් පරිමාණය කියලා කියන්නේ. මම මේ යටින් පෙන්නලා තියෙන්නේ වර්නියර් පරිමාණය. වර්නියර් පරිමාණයක් අපි හදාගන්නේ ප්‍රධාන පරිමාණයේ යම් කොටස් ගන්නවා. ප්‍රධාන පරිමාණයේ යම් කොටස් ගන්නවා නම් සමාන කොටස් කීපයකට බෙදලා. එහෙම තමයි අපි වර්නියර් පරිමාණයක් හදාගන්නේ. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම මේ පෙන්නපු පරිමාණයේ මෙන්න මෙතනට එනකොට ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 9ක් තියෙනවා. මේ මිලිමීටර් 9 සමාන කොටස් ගණනකට බෙදලා තියෙනවා. අපි බලමු කොටස් කීයකට බෙදලාද කියලා. එතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි සමාන කොටස් 10කට බෙදලා තියෙනවා මිලිමීටර් 9ක්. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ වර්නියර් කොටසක දිග හොයාගන්න. අපි බලමු වර්නියර් කොටස් 10 දිග එන්නේ මිලිමීටර් 9. එහෙමනම් වර්නියර් කොටසක දිග කොච්චරක්ද දෙන්නේ? 9 බෙදීම 10 ඒ කියන්නේ 0.9 මිලිමීටර. ඔන්න අපි දැන් හොයාගත්ත මෙන්න මේ එක වර්නියර් කොටසක දිග 0.9 මිලිමීටර. එතකොට ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර 1යි. එතන මෙන්න මේ දෙක අතර කොටස් දෙක අතර පරතරය එකෙන් අඩු කරන්න ඕන 0.9ක්. එතකොට එනවා අපිට 0.1 මිලිමීටර. ඒ වගේම අපි ලකුණු කරොත් ප්‍රධාන පරිමාණයේ මේ දෙවෙනි කොටස ඒ කියන්නේ මිලිමීටර 2යි මේ දිග මෙන්න මේ කොටස් දෙක අතර පරතරය. මෙතන දිග වෙනි කොටස් දෙකක් තියෙනවා. එතකොට අපි දන්න 1.8 මිලිමීටර. 0.9 කොටස් දෙකක් 1.8 මිලිමීටර. මෙතනට දිග එනවා මිලිමීටර 2ක්. මේ කොටස් දෙක අතර අන්තර එනවා 0.2 මිලිමීටර. ඒ ආකාරයටම අපි මේ කොටස් දෙක අතර අන්තරයක් බලමු. ප්‍රධාන පරිමාණය මෙන්න මේකට දිග එනවා මිලිමීටර 3යි. මෙතන වර්නියර් කොටස් 3ක් තියෙන නිසා 0.9 3ක් 2.7 මිලිමීටර. එහෙනම් මෙන්න මේ කොටස් දෙක අතර අන්තරය වෙනවා 0.3 මිලිමීටර. ඒ ආකාරයට මම මෙන්න මේ වර්නියර් කොටස් සහ ප්‍රධාන පරිමාණයේ කොටස් අතර අතරය මේ විදිහට සටහන් කරලා තියෙනවා. දැන් අපි බලමු ප්‍රධාන පරිමාණය මත මේ වර්නියර් පරිමාණය අතර චලිත කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ප්‍රධාන පරිමාණය මත වර්නියර් පරිමාණයේ චලිතය මගින් තමයි මේදී අපි මිනුමක් ලබා ගන්න. දැන් අපි බලමු ප්‍රධාන පරිමාණය මත වර්නියර් පරිමාණය චලිත කරොත් උදාහරණයක් විදිහට මෙන්න මේ කොටස මෙන්න මේ වර්නියර් 4 වෙනි කොටස මෙන්න මේ දක්වා ගෙනාවොත් අපිට හරියටම කියන්න පුළුවන් කොපමණ දුරක් වර්නියර් පරිමාණය චලිත වෙනවද? මිලිමීටර 0.4. ඒ වගේම මේ කොටස මෙතනට චලිත වුණොත් මිලිමීටර 0.3ක් චලිත වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රධාන වර්නියර් දෙවෙනි කොටස ප්‍රධාන පරිමාණයේ දෙවෙනි කොටස සමග සමපාත වුණොත් වර්නියර් පරිමාණය චලිත වෙන දුර 0.2 මිලිමීටර. ඒ වගේම මේ කොටස මෙතනට ආවොත් ඒ කියන්නේ වර්නියර් පළවෙනි කොටස ප්‍රධාන පරිමාණයේ පළවෙනි කොටසත් එක්ක සම්පාත වෙන්න වර්නියර් පරිමාණය චලිත කරන්න වෙන දුර තමයි 0.1 මිලිමීටර. එහෙනම් අපිට පේනවා දැන් මේ පරිමාණය දිහා බැලුවම
ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණය චලිත කරලා ඒ චලිත වෙන ප්‍රමාණය මනින්න පුළුවන් අවමගුල මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ මිලිමීටර් 0.1ක් මනින්න පුළුවන් අවමගුල. මේ හරියටි මනින්න පුළුවන් 0.4යි. මෙතනදී මනින්න පුළුවන් 0.3යි. එනිසා අපිට ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණය චලිතය මනින්න පුළුවන් කුඩාම දිග මිලිමීටර් 0.1ක් වෙනවා. අනිත් මෙතෙන්දී අපි කියනවා මෙන්න මේ පරිමාණය කුඩාම මිනුම 0.1 මිලිමීටර කියලා. මේ පරිමාණය කුඩාම මිනුම 0.1 මිලිමීටර. අපි මේක ලබා ගන්නේ මෙන්න මේ විදිහට අපිට ලබා ගන්න පුළුවන්. අපි කරේ මොකක්ද ඇත්තට? මෙන්න මේ අතර අන්තරය කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගින් අපි අඩු කරා වර්ණීය පරිමාණයේ කොටසක දිග. අන්න එහෙම අඩු කරන් පස්සේ අපිට එන අගය තමයි මේ පරිමාණයේ කුඩාම මිනුම වෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණයේ චලිතය මනින්න පුළුවන් කුඩාම අගය. අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් මේක. අපි අරගත් ආකාරය තමයි මේ පෙන්වලා තියෙන්නේ කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කිරීම වර්ණීය කොටසක දිග. ඒතර අපි ප්‍රධාන වර්ණීය කොටසක දිග හොයාගෙන තියෙනවා. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර 1 බව දන්නවා. වර්ණීය කොටසක දිග 0.9 මිලිමීටර. ඒ නිසා මේ පරිමාණයේ කුඩා මිනුම 0.1 මිලිමීටර. මේ වගේ පරිමාණයක කුඩා මිනුම ගන්න තවත් ආකාරයක් තියෙනවා. අපි බලමු ඒක මොකක්ද කියලා. අනිත් ක්‍රමය තමයි කුඩා මිනුම සමාන වෙනවා මෙන්න මේ විදිහට. ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම බෙදෙන වර්ණීය කොටස් කරන. දැන් මේකනේ ප්‍රධාන පරිමාණය. මේ ප්‍රධාන පරිමාණයෙන් මනින්න පුළුවන් කුඩා මිනුම කොච්චරද? මිලිමීටර 1යි. ඒක බෙදන්න ඕන වර්ණීය කොටස් ගන්න. අපි දන්නවා මෙතනදි තිබිච්ච වර්ණීය කොටස් ගන්න 10යි. එහෙනම් මිලිමීටර 1 වර්ණීය කොටස් 10න් බෙදුවට පස්සේ අපිට එනවා ගියා 0.1 මිලිමීටර. ඒක තමයි මේ පරිමාණයේ කුඩා මිනුම වෙන්නේ. දැන් අපි බලමු ඊළඟට මේ පරිමාණය භාවිතයෙන් කොහොමද අපි මිනුම් ලබා ගන්නේ කියලා. අපි මිනුම් ලබා ගනිමු කීපයක්. අපි මේ සඳහා අපි භාවිතා කරනවා විද්‍යාගාරවල අපිට එනවා මෙන්න මේ වගේ පරිමාණයක්. මේ තියෙන ප්‍රධාන පරිමාණයක්. මේ තියෙන වර්ණීය පරිමාණයක්. මේ පරිමාණය මත මේක චලිත කරන්න පුළුවන්. ඒ චලිත කරලා අපිට පුළුවන් මනින්න ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණයේ චලිත වෙන දුර නිවැරදිව. මේක ඇත්තට ආදර්ශනය කරන්නේ නා එකක්. මේක නිවැරදි කියන්නේ මෙතන පෙන්නලා තියෙන්නේ මේ නිවැරදි මිනුමක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි මේ ප්‍රධාන පරිමාණය ක්‍රමාංකනය කරලා තියෙන්නේ අපි සලකන මිලිමීටර වලින් කියලා. ඒ වුණාට ඉතින් මේ අතර පරතරය මිලිමීටර 1කට වඩා වැඩි. ඒක විශාල කරලා පෙන්නලා තියෙනවා. ඒතර අපි මේ ප්‍රධාන පරිමාණය තියෙන්නේ එතකොට මිලිමීටර 5, 10, 15 ඒ කියන්නේ මිලිමීටර වලින් ක්‍රමාංකනය කරලා තියෙනවා. මේ තියෙන වර්ණීය පරිමාණය අපි හදාගෙන තියෙනවා මිලිමීටර 9ක් සමාන කොටස් 10කට බෙදලා අර කලින් පෙන්නු පරිමාණයමයි. ඒ නිසා අපි දන්නවා මේ පරිමාණයේ වර්ණීය කොටසක දිග ඉන්නේ 0.9 මිලිමීටර. ඒ නිසා මෙන්න මේ කොටස් දෙක අතර පරතරය මේක මිලිමීටර 1යි මේ පරතරය 0.9 මිලිමීටර. ඒ නිසා මෙන්න මේ අතර පරතරය එනවා අපිට 0.1 මිලිමීටර කියලා. ඒ නිසා මේ පරිමාණයේ කුඩාම මිනුම. ඒ කියන්නේ වර්ණීය පරිමාණයේ චලිතය මනින්න පුළුවන් කුඩාම දිග 0.1 මිලිමීටර වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ තුන්වෙනි කොටස මෙතනට මම වෙනකන් වර්ණීය පරිමාණය චලිත කරනවා. ඒක තමයි මේ දෙවෙනි රූපයෙන් පෙන්නලා තියෙන්නේ. මේ කොටස් දෙක අතර අන්තරය. මේ කොටස් දෙක අතර අන්තරය අපි කලින් රූපේ පෙන්නලා තිබුණා. බලන්න. මෙන්න මේ කොටස් දෙක අතර අන්තරය. මේ වර්ණීය තුන්වෙනි කොටසයි ප්‍රධාන පරිමාණයේ තුන්වෙනි කොටස අතර පරතරය 0.3 මිලිමීටර. ඒ වගේ මෙතන මෙන්න මේ කොටස් දෙක අතර අන්තරය එන්නේ 0.3 මිලිමීටර. මොකද මේ දිග මිලිමීටර 3යි. මෙතන 0.93ක් එනවා 2.7 මිලිමීටර. ඒ නිසා මේ කොටස් දෙක අතර පරතරය 0.3 මිලිමීටර. නිසා මේ තුන්වෙනි වර්ණීය කොටස මේ දක්වා චලිත කරනකොට මේ ප්‍රධාන පරිමාණය මත මේ වර්ණීය පරිමාණය චලිත වෙලා තියෙනවා. මෙන්න මේ දුර 0.3 මිලිමීටර. ඒ නිසා මෙතෙන්දී කියවෙන පාඨාංකය තමයි 0.3 මිලිමීටර. ඊට තව පරිමාණ පාඨාංකයක් ගන්න. මෙතෙන්දී බලන්න අපි. මෙතෙන්දී මම චලිත කරලා තියෙන්නේ බලන්න මේ 6 වෙනි කොටස තමයි මෙතනට ගිහිල්ලා තියෙන්නේ.
මේ කොටස් දෙක අතර පරතරය ඔයාලට බලන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේ 0.6 මිලිමීටර. ඒ නිසා 6 වෙනි කොටස මෙතනට යනකොට මෙන්න මේ වර්ණීය පරිමාණය. මේ වර්ණීය පරිමාණය බිඳුව මෙතනට ගියපු දුර එනවා 0.6 මිලිමීටර. ඒ නිසා මේ පරිමාණය ආගියේ තමයි මේ පරිමාණයේ පාඨාංකය 0.6 මිලිමීටර වෙනවා. ඊට පස්සේ අපි බලමු තවත් පරිමාණ පාඨාංකයක් මම පෙන්නලා තියෙනවා. මෙතන තිබුණු බිඳුව මේ දක්වාම ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන පරිමාණය මත හරියටම කොච්චර දුරක් ඇවිල්ලා තියෙද? හරියටම මිලිමීටර එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් දැන් කියවෙන අගේ කොච්චරක්ද? ප්‍රධාන පරිමාණයේ දිගේ වර්ණීය පරිමාණය හරියටම මිලිමීටර එකක දුරක් ගමන් කරලා තියෙනවා. හරියටම මිලිමීටර එකක්. හොඳයි දැන් අපි බලමු. දැන් මෙන්න මේ කොටස් දෙක අතර අන්තරය කීයද? මේ දුර මිලිමීටර 1යි. මේ වර්ණීය කොටස දිග 0.9යි. එතන මේ කොටස් දෙක අතර අන්තරය 0.1 මිලිමීටර. ඒ වගේම මේ කොටස් දෙක අතර අන්තරය 0.2 මිලිමීටර. මේ කොටස් දෙක අතර අන්තරය 0.3 මිලිමීටර. දැන් මම මේ වර්ණීය පරිමාණය දැන් අපි දන්න ප්‍රධාන පරිමාණය මත මිලිමීටර එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙන්න මේ එකේ ඉලක්කම වර්ණීය පරිමාණයේ පළවෙනි කොටස මෙන්න මේ කොටස දක්වා සමපාත වෙනකම් තව දුරටත් අපි චලිත කරමු. අපි දන්නවා තව මෙතන ඉඳලා කොච්චර දුරක් චලිත වෙනවද? මෙන්න මේ දුර 0.1 මිලිමීටර නිසා මේ බිඳුව තවත් 0.1 මිලිමීටර දුරක් චලිත වෙනවා. එතකොට පරිමාණ පාඨාංකය කීයක් වෙනවද? ප්‍රධාන පරිමාණයේ දිගේ මිලිමීටර එකක් ඇවිල්ලා තව 0.1 මිලිමීටර දුරක් යනවා. අපි බලන්න මේ අවස්ථාවට මම මේ පෙන්නලා තියෙන්නේ. දැන් මෙතන පාඨාංකයගේ අපි කියන්නේ මිලිමීටර 1යි තව 0.1ක් ගිහින් තියෙනවා. මිලිමීටර 1.1 මිලිමීටර. ඉතින් මේක අපි මේ පරිමාණයේ පාඨාංකය කියවන්න මෙන්න මේ විදිහට අපි ප්‍රකාශනයක් දෙනවා. වර්ණීය පරිමාණයෙන් කියවෙන මිනුමක් අපිට මෙන්න මේ විදිහට කියවනවා. ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඨාංකයට අපි එකතු කරනවා සමපාත වර්ණීය කොටස් ගණන වැඩි කිරීම කුඩාම මිනුම. බලන්න. දැන් මෙතනදී ප්‍රධාන පරිමාණයෙන් කියවන්න පුළුවන් මිලිමීටර එකක් දක්වා විතරයි. අපි දන්න එකට වඩා වැඩි, දෙකට වඩා අඩුයි. අපිට කියවන්න පුළුවන් පාඨාංකය මිලිමීටර 1යි. ඔන්න මම ප්‍රධාන පරිමාණය කියන පාඨාංකය සටහන් කරගත්තා. එකට එකතු කරනවා සමපාත වර්ණීය කොටස් ගන්න. කීවෙනි කොටස සමපාත වර්ණීය කොටස? පළවෙනි කොටස. සමන් ඒක තමයි මේ පෙන්නන්නේ. මේ පරිමාණය කුඩා මිනුම ආවේ 0.1 මිලිමීටර. අනිකින් වැඩි කරලා. ඒතර අපිට මේක එනවා 1.1 මිලිමීටර. අන්නේ විදිහට අපිට එක සැරේට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අර විදිහට හිතලා ගන්න පුළුවන්. එහෙම අපිට කරදරයිනේ. අපිට දැන් මෙතනදී පරිමාණය මෙතනට ආව බිඳුව මිලිමීටර 1ක්. මේ අතර පරතරය 0.1 නිසා අපි දන්නවා මේක මෙතනට යනකොට ගිහිල්ලා තියෙනවා මිලිමීටර 1කුත් තව 0.1ක් ගමන් කරලා තියෙනවා. ඒක එක සැරේට කියවන ආකාරය තමයි මම මේ සටහන් කරන්නේ. ප්‍රධාන පරිමාණයෙන් කියන පාඨාංගය කියවලා සමපාත වර්ණීය කොටස් ගන්න කුඩාම මිනිමෙන් වැඩි කරලා අපිට පුළුවන් මෙන්න මේ පාඨාංගය කියව ගන්න. අපි බලමු තවත් දෙවෙනි පරිමාණ පාඨාංගයක් කියවලා. මෙතනදිත් අපි බලමු ප්‍රධාන පරිමාණය අපි මේ ප්‍රකාශනයට අනුව කියවමු. ප්‍රධාන පරිමාණයෙන් කියන පාඨාංගය මිලිමීටර 1යි. ඒක සටහන් කරගෙන තියෙනවා. ඒකට එකතු කරනවා සමපාත වර්ණීය කොටස් ගන්න. කිවෙනි කොටසද සමපාත වෙලා තියෙන්නේ? තුන්වෙනි වර්ණීය කොටස. සමපාත වර්ණීය කොටස් ගන්න 3යි. පරිමාණය කුඩා මිනුම 0.1 මිලිමීටර. අපි කලින් හොයාගත්තා. ඒ නිසා දැන් පරිමාණ පාඨාංකය කීය දෙන්නේ අපිට 1.3 මිලිමීටර. අපි ඒ විදිහටම බලමු. තවත් පරිමාණ පාඨාංකයක් කියවලා බලන්න මෙතනදී ප්‍රධාන පරිමාණයෙන් කියවන පාඨාංකය. කොපමණ දුරක් වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණය මත චලිත වෙලාද? මිලිමීටර 5යි 6යි 6ට වැඩි හැබැයි 4ට වඩා අඩුයි. ඒ නිසා අපි මිලිමීටර 6ක් දක්වා නිවැරදිව කියන්න පුළුවන්. මිලිමීටර 6ක් දක්වා නිවැරදිව කියන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි මම මේක සටහන් කරගන්නවා ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඨාංකය මිලිමීටර 6ක් ලෙස. මිලිමීටර 6ක් ලෙස සටහන් කරගත්තා. එකට එකතු කරනවා සමපාත වර්ණීය කොටස් ගන්න.
කීවෙනි වර්ණයේ කොටස සම්පාත වෙලා තියෙන්නේ? හතරවෙනි වර්ණයේ කොටස. සමහර වෙලාවට අපි දැන් මේ වර්ණ පරිමාණයේ කොටස් මෙහෙම නම් කරලා නැහැ. 1 2 3 4 කියලා. ඔයාලා වර්ණ කොටස් ගන්න ඒ නිසා ගණන් කරන්න යනවා. මෙතන 1 2 3 4 5 කියලා එක වැරදි. පළවෙනි වර්ණ කොටසේ මේක බිඳුව. මේක 1 2 3 4. හතරවෙනි වර්ණ කොටස තමයි සමපාත. ඒ නිසා අපි හතරවෙනි වර්ණ කොටස වැඩි කරනවා. සම්පාත වෙලා තියෙන කොටස් ගන්න 4 වැඩි කරනවා. උපකරණේ කුඩා මිනුම පරිමාණයේ කුඩා මිනුම 0.1 මිලිමීටර. එතකොට අපිට මේ පරිමාණ පාඨාංකය කියවන්න පුළුවන් 6.4 මිලිමීටර. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ දිගේ මිලිමීටර 6ක් ඇවිල්ලා තව ගිහිල්ලා තියෙනවා 0.4 මිලිමීටර. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට වර්ණීය පරිමාණයක පාඨාංකය කියවන්න පුළුවන්. එතකොට මෙන්න මේ මූලධර්ම. මෙන්න මේ වගේ වර්ණීය පරිමාණයක් භාවිතා කරලා හදපු උපකරණයක් තමයි වර්ණීය කැලිපර්. ඊළඟට අපි එහෙනම් බලමු වර්ණීය කැලිපර් එක කොටස් හඳුනගෙන ඒකේ මිනුම් ලබා ගන්න ආකාරය. මේ කියන්නේ වර්ණීය කැලිපරයක්. අපි බලමු මේ වර්ණීය කැලිපරේ කොටස් ඉස්සෙල්ලා නම් කරන්න. මෙන්න මේ හනුව. අපි ඇත්තට මෙන්න මේ අචල මේ හනුව කියන අපි අචල හනුවක්. ඒ හනුව මත මේ හනුව චලිත කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ හනුව අපි හඳුන්වනවා අචල හනුව කියලා. මේ හනුව අපි හඳුන්වනවා චලිත කරන්න පුළුවන් නිසා ඒක සචල හනුව කියලා හඳුන්වනවා. එතකොට මේ අචල හනුවේ මේ අචල හනුවේ ක්‍රමාංකනය කරලා තියෙනවා පරිමාණයක් මිලිමීටර පරිමාණයක්. ඒක අපි කියන ප්‍රධාන පරිමාණය කියලා. මේ පරිමාණය මත චලිත කරන්න පුළුවන්. අපි දන්න සචල හනුව චලිත කරන්න පුළුවන්. නිසා සචල හනුව මත ක්‍රමාංකනය කරලා තියෙනවා අර වර්ණීය පරිමාණය. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් ගන්න අපි යම් කිසි සමාන කොටස් ගන්නකට බෙදලා මේ වගේ වර්ණීය පරිමාණයක් අපි හදාගෙන තියෙනවා. ඒතකොට අපිට පුළුවන් ප්‍රධාන පරිමාණය මත මේ වර්ණීය පරිමාණයේ චලිත වන දොරවල් මනින්න පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණයේ චලිතය ආධාරයෙන් තමයි අපි මේ වර්ණීය කැලිපරේදී මිනුම් ලබා ගන්න. අපි බලමු මේ කොටස් අපි නම් කරමු බලන්න. අපි කියනවා මෙන්න මේ අපි කිව්වා දැන් මේකට අචල හනුව මේ හනුවට කියනවා අපි සචල හනුව කියලා. ඒ වගේම මෙන්න මේ හනු දෙකට කියනවා බාහිර හනු. බාහිර හනු කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට කියනවා අභ්‍යන්තර හනු කියලා කියනවා. එහෙම නැත්නම් බාහිර හනු කියලා කියනවා. එහෙම නැත්නම් පිට හනු කියලා කියනවා. බාහිර හනු එහෙම නැත්නම් පිට හනු කියලා තමයි කියන්නේ මෙන්න මේ හනු දෙකට. ඒ කියන්නේ එහෙම කියන්නේ හේතුව තමයි මේ හනු දෙක ආධාරයෙන් අපි මනින්නේ යම් කිසි වස්තුවක බාහිර ඝනකම. යම් වස්තුවක බාහිර ඝනකම එහෙම නැත්නම් බාහිර විස්කම්භයක්. උදාහරණයක් විදිහට මට මෙන්න මේ පෑනේ. මට මෙන්න මේ පෑනේ මේ විස්කම්භය බාහිර විස්කම්භය මනින්න ඕන. මම කරන්නේ මේ හනු ඈඩ් කරලා ඒ හනු අතරින් ඒ පෑන තියලා හනු ලං කරනවා. ස්පර්ශයෙන් නිකන් ලං කරනවා. මේ විදිහට අපිට පුළුවන් පරීක්ෂණාලයකත් මේ විදිහට විස්කම්භය මනින්නේ මේ විදිහට පරීක්ෂණාලයක් මේ හනු අතර තියලා හනු ස්පර්ශයෙන් නම් අපිට චලනය කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන පරිමාණ පාඨාංකය කියවනවා. ඒතර මේ පරිමාණ පාඨාංකයෙන් සටහන් වෙන්නේ මේ හනුව මෙතන ඉඳලා මෙතනට කොච්චර දුරක් ගමන් කරාද කියන එක. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණය චලිත වෙච්ච දුර හරියට සටහන් වෙනවා. ඒ නිසා අපිට යම් වස්තුවක බාහිර විස්කම්භයක් අපි පරීක්ෂණාලයක බාහිර විස්කම්භයක් එහෙම නැත්නම් ඝන වස්තුවක් ගත්තොත් බාහිර ඝනකමක් අපිට මනින්න පුළුවන්. ඒක නිසා අපි මේ හනු දෙකට කියනවා මෙන්න මේ හනු දෙකට අපි කියනවා බාහිර හනු. එහෙම නැත්නම් පිට හනු කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ හනු දෙක. මෙන්න මේ හනු දෙක. මෙන්න මේ හනු දෙක අපි කියනවා ඇතුළු හනු කියලා. ඇතුළු හනු එහෙම නැත්නම් අභ්‍යන්තර හනු. ඒකට හේතුව තමයි අපි මේකේ මනින්නේ යම්කිසි වස්තුවක අභ්‍යන්තර විස්කම්භයක් වගේ දෙයක්. ඒ කියන්නේ අභ්‍යන්තර දිග මොනවාද? අපි හිතමු මෙන්න මේ පෑන්විල්ලේ. මට මේ පෑන්විල්ලේ විස්කම්භය වල අභ්‍යන්තර විස්කම්භය. ඒතර මම කරන්නේ මෙන්න මේ අභ්‍යන්තර හනු ඇතුල් කරලා එහෙම නැත්නම් ඇතුළු හනු ඇතුල් කරලා ඒවා ඈඩ් කරනවා මේ විදිහට. ඈඩ් කරන් පස්සේ අපිට පේනවා මෙන්න මේ විදිහට දැන් ස්පර්ශ වෙනකන් අපි ඈඩ් කරලා තියෙනවා. මේ විල්ලේ පෑන්විල්ලේ දෙපැත්තේ දෙක කෙළවර ස්පර්ශ වෙන පරිදි.
එතකොට මෙන්න මේ දෙකලවට තමයි දැන් පෑන්නේ ඇතුල් පැත්තෙන් ඒ පෑන් විලි ඇතුල් පැත්තෙන් ස්පර්ශ වුනේ විස්කම්බයක් ඔස්සේ. එතකොට මෙන්න මේ දුර හරියට සටහන් වෙනවා. මෙන්න මේ දුර සටහන් වෙනවා. මෙන්න මේ වර්ණී පරිමාණය. ඒ කියන්නේ මේක ආරම්භයේදී තිබුණේ මේ හණු දෙක කියන ස්පර්ශව. ගන්නේ අභ්‍යන්තර හණු දෙක ඈත් වෙච්ච ප්‍රමාණය අපිට මෙතනින් කියවන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙන්න මේ හණු දෙක අතර පරතරය මේ චලිතෙන් කියවන්න පුළුවන් නිසා මේ පරිමාණය ආධාරයෙන් අපිට එතකොට එන්නේ අන්නේ අභ්‍යන්තර විස්කම්බය. ඒතර ඒ වගේම අපිට පුළුවන් මේකට දෙන මෙන්න මේ කොටස. පිටිපස්සෙන් තියෙන කොටස මෙන්න මෙතන තියෙන කූරක් වගේ බලන්න. ඒකට කියනවා අපි ගැඹුර මනින කූර. අපිට පුළුවන් මේ විල්ලේ. මෙන්න මේ විල්ලේ. එහෙම නැත්නම් අපිට මේසයක් මත තියෙන සිදුරක. අපිට කුඩා සිදුරක ගැඹුරක් එහෙම මනින්න ඕන. අපිට පුළුවන් මෙන්න මේ ගැඹුර මනින කූර මෙන්න තියලා මෙන් අපි මේ පරිමාණය ඈඩ් කරනවා. බලන්න අපි පරිමාණය ඈඩ් කරනවා. එතකොට අපිට පේන මේ ගැඹුර මනින කූර ක්‍රමක්‍රමයෙන් පස්සට ගිහිල්ලා එළියට ඇවිල්ලා මේ ගැඹුර මනින කූර මේ පෑන් විල්ලේ කෙලවර ස්පර්ශ වෙනකම් මම ඒ විදිහට තල්ලු කරගෙන යනවා. එතකොට අපිට දැන් බලුවොත් දැන් මෙතන පරිමාණ පාඨාංකය සටහන් කරගත්තොත් මෙතනදී පරිමාණ පාඨාංකය අපි සටහන් කරගත්තොත් මේ පරිමාණ පාඨාංකයෙන් කියවෙන්නේ මෙන්න මේ හණු ඈත් වෙච්ච ටික එහෙම නැත්නම් මෙන්න මේ හණු ඈත් වෙච්ච ටික ඒ වගේම මේ ගැඹුර මනින කුර මෙතනද කොච්චර දුරක් මෙහාට ගියාද කියන එක. එතන අපි දන්නවා ගැඹුර කොමන කුර මෙන්න මේ කෙලවර ඉඳලා තමයි මෙතනට ගියේ. ඒ නිසා මෙතන පරිමාණ පාඨාංකය කියවීම මගින් ඒ පෑන් විල්ලේ ගැඹුර අපිට කියවන්න පුළුවන්. ඒ වගේම මේ කැලිපරේ මම මෙන්න මේ පොඩි රෝදයක් තියෙනවා මෙතන. මේ රෝදයක් තියෙනවා. මේ රෝදය මගින් අපි යොදා ගන්න නැත්නම් රෝදය භාවිතා කරන්නේ ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණය චලිත කරවීම සඳහා. ඒ වගේම මෙන්න මෙතන අපේ තියෙන ඇණයක් තියෙනවා. අපි මේකට කියන මොරිච්චිය කියලා. මේ මොරිච්චිය මගින් කරන කාර්ය වෙන්නේ අපි යම් කිසි මිනුමක් ගත්තට පස්සේ අපි මේ මොරිච්චිය තද කරනවා. තද කරන් පස්සේ මේ පරිමාණ පාඨාංකය වෙනස් නොවි අපිට තියාගන්න පුළුවන්. ඒක තමයි අපි කරන්නේ. හොඳට තද කරන් පස්සේ මේක අපිට චලිත වෙන්නේ නැහැ. ඒ සඳහා තමයි මොරිච්චිය භාවිතා කරන්නේ. මොකටද භාවිතා කරන්නේ? ලබාගත් පරිමාණ පාඨාංකයක් නොවෙනස්ව තබා ගැනීම සඳහා අපි මේ මුරිච්චිය භාවිතා කරනවා. ඒ කියන්නේ මුරිච්චිය තද කරනවා. තද කරලා අපිට ඒක කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට මේ වර්ණීය කැලිපරයක කොටස් හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු වර්ණීය කැලිපරයක කුඩා මිනුම හොයන්නේ කොහොමද කියලා. මේ සඳහා අපි ඉස්සෙල්ලාම බලමු මේ වර්ණීය කොටස් 10 දිග තමයි අපි මැනගන්න ඕන. වර්ණීය කොටස් 10 දිග මැනලා අපි බලමු. මම ඒ සඳහා මේ හණු එකිනෙකට ලං කරා ස්පර්ශ කරා. ස්පර්ශ කරන් පස්සේ මට මෙන්න මේ විදිහට තමයි පරිමාණ රූපය පේන්නේ. අපි දැන් බලමු මේ පේන පරිමාණ රූපයට අනුව වර්ණීය කොටස් 10 දිග හොයන්න පුළුවන්ද කියලා. දැන් බලන්න වර්ණීය බිඳුව මේ බිඳුවත් එක්ක සමපාත වෙලක් නැහැ. එතන වර්ණීය 10 වෙනි කොටස තියෙන්නේ මිලිමීටර් 9යි මිලිමීටර් 10යි අතරේ. ඒ නිසා අපිට හරියටම කියන්න බෑ මේ වර්ණීය කොටස් 10 දිග. අපි මෙන්න මේ වර්ණීය කොටස මේ බිඳුවත් එක්ක සමපාත කරන්න ඕන. ඒ සඳහා තවදුරටත් මේ වර්ණීය පරිමාණය වම් පැත්තට චලිත කරන්න ඕන. නමුත් එහෙම කරන්න බෑ. මෙතන දැන් හණු ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒකද මේ මල බැඳිලා නිසා අපිට මේ ඒ අතර යම්කිසි පරතරයක් තියෙනවා. මේ බිඳු දෙක සමපාත වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේ වර්ණීය පරිමාණය තාදුරක් මේ පැත්තට චලිත කරනවා. චලිත කරලා මම ගෙනාවා වර්ණීය පරිමාණයේ බිඳුව සෙන්ටිමීටර් 1 සලකුණ දක්වා. දැන් අපිට පැහැදිලිවම පේනවා වර්ණීය කොටස් 10ක දිග මිලිමීටර් 9. එහෙමනම් වර්ණීය කොටස් 10ක දිග මිලිමීටර් 9 නම් අපි දන්නවා එක වර්ණීය කොටසක දිග එන්නේ මිලිමීටර් 0.9. ඒතර වර්ණීය කොටසක දිග දන්නවා ප්‍රධාන පරිමාණයේ කොටසක දිග දන්නවා. ඒතර අපි දන්නවා කුඩා මිනුම කියේ මොකක්ද කියලා.
ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණය චලිත කරලා මනින්න පුරුවන් අවම දිග. මේක තමයි මෙන්න මේ පරතරය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගයි වර්ණීය කොටසක දිග අතර අන්තරයෙන් එනවා අපිට උපකරණයේ කුඩාම මිනිම. අපි වර්ණීය කොටසක දිග දන්නවා 0.9 මිලිමීටර්. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග දන්නවා 1 මිලිමීටර්. එහෙනම් අපි දන්න කුඩා මිනිම අපිට හොයන්න පුළුවන්. කොහොමද අපි කුඩා මිනිම හෙව්වේ? ප්‍රධාන පරිමාණයේ කොටසක දිගින් අපි අඩු කරා වර්ණීය පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග එන්නේ 1 මිලිමීටර්. මම මේකෙන් අඩු කරනවා වර්ණීය පරිමාණයේ කොටසක දිග 0.9 මිලිමීටර්. එතකොට මට එනවා 0.1 මිලිමීටර්. 0.1 මිලිමීටර්. එන්න මේ විදිහට මට මේ උපකරණයේ කුඩා මිනුම හොයන්න පුළුවන්. අපි තවත් ආකාරයකට කුඩා මිනුම හෙව්වා. එතෙන්දී අපි කරේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග ප්‍රධාන පරිමාණය ක්‍රමාංකනය කළ තියෙන මිලිමීටර් වලින් ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අපි බෙදුවා වර්ණීය කොටස් ගණනින්. වර්ණීය කොටස් කීයක් තියෙද මෙතන? වර්ණීය කොටස් 10ක් තියෙනවා. වර්ණීය කොටස් 10න් බෙදන්න. එතකොට එනවා මට ඒත් එන්නේ 0.1 මිලිමීටර්. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් වර්ණීය කැලිපරයක කුඩා මිනුම හොයන්න. අපි බලමු වර්ණීය කැලිපරයක් ආධාරයෙන් මිනුමක් ගන්න ආකාරය. එතකොට මේ ලබාගත් මිනුම සමහර විට මේ බාහිර අනුභාවිතයෙන් ලබාගත් පරීක්ෂණ නලයක බාහිර විස්කම්භයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලී කුට්ටියක ඝනකම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්භය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තර හනුමගින් මැනලා තියෙන්නේ. එහෙමත් නැත්නම් යම් කිසි සිඳුරක විස්කම්භය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගැඹුර මන්න කූර මගින් මැනපු ගැඹුරක් වෙන්නත් පුළුවන්. කොහොම හරි අපිට කමක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මෙතනදී ඒ ලබාගත් මිනිමේ අගය කොහොමද කියවන්නේ කියලා දැනගන්න. එතකොට අපි මීට ඉස්සෙල්ලා අපි ඉගෙනගෙන තියෙනවා වර්ණීය පරිමාණයකින් මිනුමක් ගන්නේ කොහොමද කියලා. ඒතර ඒ සඳහා අපි කරන්නේ ඉස්සෙල්ලාම ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඨාංකයට ප්‍රධාන පරිමාණයෙන් කියන පාඨාංකය අපි ඒකට එකතු කරන්න ඕන සමපාත වර්ණීය කොටස් ගණන උපකරණයේ කුඩා මිනිමෙන් වැඩි කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඨාංකය කොච්චරද කියලා. එයාගේ කීයද කියලා. එතකොට අපිට පේනවා මේ වර්ණීය පරිමාණයේ බිඳුව මෙතන තියෙන්නේ. ඒතර වර්ණීය පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණය මෙත චලිත වෙලා තියෙනවා. මිලිමීටර 8 තියෙන්නේ මේ මිලිමීටර 9 මේ තියෙන්නේ මේ තියෙන්නේ මිලිමීටර 10. ඒ කියන්නේ සෙන්ටිමීටර 1. මිලිමීටර 8ට වඩා වැඩි 9ට වඩා අඩුයි. එහෙනම් අපිට ප්‍රධාන පරිමාණයෙන් කියවන්න පුළුවන් ඉන්නේ මිලිමීටර 8ක් දක්වා විතරයි. එහෙනම් ඔන්න මම ඉස්සෙල්ලා එක සටහන් කරගන්න මෙන්න මේ විදිහට මිලිමීටර 8යි. ඒ තියෙන්නේ ප්‍රධාන පරිමාණයෙන් කියවන පාඨාංකය. ඒකට එකතු කරනවා දැන් සමපාත වර්ණීය කොටස් ගන්න. මෙන්න මේ වර්ණීය කොටස් මෙතන 10ක් තියෙනවා. ඒ වර්ණීය කොටස් 10න් කීවෙනි කොටසද ප්‍රධාන පරිමාණයත් එක්ක සම්පාත වෙලා තියෙන්නේ කියලා අපි බලමු. අපිට පැහැදිලිව පේන්නේ නැත්නම් අපි කරන්නේ විශාල රාශියක් ආධාරයෙන් අපි ඒක විශාල කරලා බලනවා. විශාල කරලා බැලුවට පස්සේ අපිට පුළුවන් කීවෙනි වර්ණීය කොටසද මේම සමපාත වෙන්නේ කියලා. දැන් බලන්න. දැන් අපි විශාල කරලා බලලා තියෙනවා. ඒතර අපිට පේනවා මෙන්න මේ කොටස බලන්න. මෙන්න මේ කොටස. හරියට ප්‍රධාන පරිමාණයේ කොටසක් එක්ක සමපාත වෙලා තියෙනවා. ඒතර මේ කීවෙනි කොටසද වර්ණීය පරිමාණයේ මේ තමයි වර්ණීය පරිමාණයේ 9 වෙනි කොටස. මේක බිඳුව මතක තියාගන්න මේ පළවෙනි එක 1 2 කියලා ගණන් කරන්නේ නැහැ. මේක බිඳුව. ඊළඟට 1 2 3 4 5 6 7 8 9. 9 වෙනි වර්ණීය කොටස තමයි සමපාත වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු සම්පාත වෙලා තියෙන්නේ 9 වෙනි වර්ණීය කොටසට අපි වැඩි කරන්න ඕන උපකරණයේ කුඩාම මිනුමේ. අපි
මේ උපකරණේ කුඩා මිනුම මීට කලින් කොටසදී හෙව්වා මීට කලින් හෙව්වා මිලිමීටර් 0.1 බව. එහෙනම් අපිට පාඨාංකය කියවන්න පුළුවන්. ප්‍රධාන පරිමාණය මිලිමීටර් 8ක් කියවන්න පුළුවන්. එකට එකතු කරනවා සමපාත වර්ණීය කොටස් ගන්න කුඩා මිනුවෙන් වැඩි කරලා. ඒතර අපිට පේනවා පිළිතුර 8.9යි මිලිමීටර් බව. අපි බලමු දැන් වර්ණීය කැලිපරයක හණු එකිනෙකට ස්පර්ශ කරාම ප්‍රධාන පරිමාණයේ බිඳුවයි මෙන්න මේ වර්ණීය පරිමාණයේ බිඳුවයි එකිනෙකට සමපාත නොවීමෙන් අපි කියනවා උපකරණයට මූලාංක වර්ධක් තියෙයි කියලා. අපි බලමු චුට්ටක් මේ පරිමාණය තා ටිකක් ලොකු කරලා. ඒක පේනවා ප්‍රධාන පරිමාණයේ බිඳුවයි දැන් හණු එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණයේ බිඳුවයි එකිනෙකට සමපාත නැහැ. එතකොට උපකරණයට ඉගෙන අපි ආරම්භයේදී මොකක් හරි දෝෂයක් වුණොත් ආරම්භයේදී දෝෂයක් තියෙනවා. ඒ දෝෂය අපි හඳුනනවා මූලාංක වර්ධ කියලා. එතකොට මේ වර්ණීය පරිමාණයේ බිඳුව මේ බිඳුවට දකුණු පැත්තෙන් තියෙන්නත් පුළුවන් මේ විදිහට. එතකොට කියන අපි උපකරණයට ආරම්භයේදී පාඨාංකයක් දැන් කියවිලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් මෙහාට චලිත වෙලානේ තියෙන්නේ. ඒ නිසා දකුණු පැත්තට චලිත වෙලා තියෙන නිසා වර්ණීය පරිමාණය පාඨාංකයක් කියවෙනවා. ඒ නිසා අපි කියනවා මෙතනදී මේ තියෙන ආරම්භක දෝෂය කියන්නේ මූලාංක වර්ධ ධන මූලාංක වර්ධක් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම අපි හිතුවොත් මේ හණු එකිනෙකට ගෙවිලා නම් හණු ගෙවිච්ච අවස්ථාවකදී අපිට හිතන්න පුළුවන් මෙන්න මේ වර්ණීය පරිමාණයේ බිඳුව මේ බිඳුවට මේ පැත්තට එනවා. එතකොට පරිමාණ පාඨාංකයක් ගනිද්දී වර්ණීය පරිමාණයේ බිඳුව මෙතනට ඇවිල්ලා පහු කරගෙන යනවා. දැන් මේ අවස්ථාවේදී නම් වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන්නේ පොඩ්ඩක් චලිත වෙලා බිඳුව පහු කරන් යන්නේ නැහැ. මෙතන ඉඳලා පාඨාංකي බිඳුව මෙහාට චලිත වෙනවා. වර්ණීය පරිමාණයේ බිඳුව. ඒ කියන්නේ ධන මූලාංක වර්ධකදී ඍණ මූලාංක වර්ධකදී මේ වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන්නේ මේ බිඳුවට මේ පැත්තේ. එතකොට වර්ණීය පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුව පහු කරලා තමයි මේ පැත්තට ගමන් කරන්නේ. එතකොට අපි කියන එක ඍණ මූලාංක වර්ධක කියලා. අපිට ඔක තවදුරටත් හොඳට බලන්න පුළුවන්. අපි බලමු. මම ඒක පැහැදිලි කරගන්න. මේ විදිහට අපි බලන්න මම මේ ධන මූලාංක වර්ධක තමයි පැහැදිලි කරන්නේ. ඉස්සර වෙලාම. ඒ කියන්නේ හණු එකිනෙකට ස්පර්ශව තියෙනකොට මම මේ ප්‍රධාන පරිමාණයේ බිඳුව මේ පෙන්වලා තියෙන්නේ මේ දින වර්ණීය පරිමාණයේ බිඳුව. මේ දෙක සමපාත නැහැ. වර්ණීය පරිමාණය චුට්ටක් පාඨාංකයක් කියවිලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි කියන උපකරණයට තියෙන ධන මූලාංක වර්ධන. හරියට මෙන්න මේ වගේ. අපි පොඩ්ඩක් බලන්න තරාදියකින් අපි බර කියලා තියෙනවා. එතකොට අපි ආරම්භයේදී තරාදි පාඨාංකය මේ වගේ තිබුණා. ඉතින් අපි හිතමු කිලෝග්‍රෑම් එකයි. දැන් මෙතන කිලෝග්‍රෑම් අපි හිතමු කිලෝග්‍රෑම් වලින් මේ ක්‍රමාංකණය කරලා තියෙනවා. මෙතන කිලෝග්‍රෑම් එකක් ආරම්භයේදී. ඒ කියන්නේ බරක් නොයද තියෙන අවස්ථාවේදී මේ කටුව ඇදිලා තියෙන කිලෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ පාඨාංකය කියවිලා තියෙන කිලෝග්‍රෑම් එකක්. දැන් අපි මේකෙන් මේ පරිමාණය කිලෝග්‍රෑම් 4ක් කියෙව්වොත් මොකක්ද වෙන්නේ? 70ගේ 4ක් වෙනවද? 70ගේ 4ක් වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන්නේ 1 කිලෝග්‍රෑම් 1 ඊපස්සේ 2 3 4 විදිහට තමයි යන්නේ. එතකොට එහෙනම් මොකද වෙන්න ඕන? දැන් කිලෝග්‍රෑම් 4ක් පාඨාංකය කියවුණොත් ඒ පාඨාංකය නිවැරදි කරන්න මෙන්න මේ ආරම්භයේදී මේ කියවිලා තියෙන දෝ අගේ අපි අඩු කරනවා. ආරම්භයේදී කියවිලා තියෙන අගේ අඩු කරනවා. මෙන්න මෙතෙන්දිත් එහෙමයි. දැන් අණු ස්පර්ශව තියෙනකොට උපකරණයේ දෝෂයක් නැත්නම් දැන් මෙතනත් මේ උපකරණයේ දෝෂයක් නැත්නම් ආරම්භයේදී මේ කටුව දර්ශකයේ තියෙන්න ඕන මේ බිඳුවකේ. එතනත් උපකරණයේ දෝෂයක් නැත්නම් වර්ණීය පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුවත් එක්ක සම්පාත වෙලා තියෙනවා. දැන් ආරම්භයේදී අගය කියවිලා තියෙන නිසා මේ විදිහට යම්කිසි පාඨාංකයක් කියෙවොත් අපි දැන් හරි මිනුමක් අරගත්තට පස්සේ වර්ණීය පරිමාණය දැන් චලිත වෙන්නේ මෙන්න මෙතන ඉඳලා. නිසා මේ කියවෙන අගය මේ ආරම්භයේදී කියවිලා තියෙන අගය නඩු කරනවා. ඒ කියන්නේ ධන මූලාංක වර්ධකති
ඒ කියන්නේ හණු එකිනෙකට ස්පර්ශව තියෙන අවස්ථාවේදී පරිමාණ රූපය මේ වගේ තියෙනවා නම් ධන මූලාංක වර්ගයක් තියෙනවා නම් උපකරණයට අපි පරිමාණ පාඨාංකයක් කියුවට පස්සේ ඒ මූලාංක වර්ග ඒ කියන්නේ මේ අවස්ථාවේදී කියන පාඨාංකය අපි අඩු කරන්න ඕන. ඒ පාඨාංකය නිවැරදි කරන්න නම් මේක මතක තියාගන්න. ධන මූලාංක වර්ගයේදී මේ මූලාංක වර්ග අඩු කරන්න වෙනවා. අපි හිතමු මේ වගේ පරිමාණ පාඨාංකයක්. ඔන්න ඍණ මූලාංක වර්ග. ආරම්භයේදී කියවිලා නැහැ අනිත් පැත්තට තියෙන්නේ. එතකොට මෙතනදි වෙන්නේ බිඳුවට ඇවිල්ලා ඉන් පස්සේ තමයි කියවන්නේ. බලන්න මේ තරාදි පාඨාංකය. දැන් මේ පැත්තට තමයි කටුව තියෙන්නේ. දැන් බරක් එදුවට පස්සේ මෙතනට බිඳුවට ඇවිල්ලා එතන ඉඳලා තමයි කියවගෙන. ඒතර අපි හිතමු දැන් මේකෙන් අපි කිලෝග්‍රෑම් 4ක් කියවුවොත්. දැන් කිසි බරක් යොදලා මේ තරාදි පාඨාංකය 70ගේ 4ක් නෙවෙයිනේ. කටුව මෙන්න මෙතන බිඳුවේ ඉඳලා මෙතනට එන තමයි කිලෝග්‍රෑම් 4ක භාරයක් යොදන්නේ. නිසා මෙන්න මෙතනට කටුව ගමන් කරන්න යොදන්න ඕන භාරයේ අගය මේකට එකතු කරන්න වෙනවා. ඒ වගේ මෙතෙන්දිත් දැන් පරිමාණ පාඨාංකයක් කියවන්නේ අපි වර්ණී පරිමාණය මේ පැත්තට චලිත කරවලා දකුණු දිශාවට මේ රූපයට අනුව. එතකොට වර්ණී පරිමාණය මේ බිඳුවේ වර්ණී පරිමාණය මෙතන ඉඳලා මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ බිඳුව දක්වා චලිත වෙනකොට මෙන්න මෙතන මේ තරාදි පාඨාංකයක් මෙතන බිඳුවට ගියා වගේ. මෙතන පාඨාංකය පෙන්වන්නේ බිඳුවයි කියලා. දැන් වර්ණී පරිමාණයේ බිඳුව මෙතනට ආවොත් මෙතන පරිමාණ පාඨාංකයේ බිඳුවයි. නමුත් ඇත්තට හණු ඈත් වෙලා තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඒ නිසා මෙන්න මේ මූලාංක වර්ග මෙතෙන්දී පරිමාණ පාඨාංකයක් කියෙව්වොත් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ටික එකතු කරන්න. මේකත් එක මතක තියාගත්තම ලේසි. දැන් මෙතෙන්දී පරිමාණ පාඨාංකයක් වගේ කියෙව්වට පස්සේ නිවැරදි කරන්න නම් මෙන්න මේ පරිමාණ කොටස මෙන්න මේ ආගේ අපි එකතු කරන්න වෙනවා. එහෙමනම් ඔන්න මතක තියාගන්න ඕන ඍණ මූලාංක වර්ගයක පාඨාංකයක් කියවනකොට මෙන්න මේ වර්ණී පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුව පහු කරගෙන යනවා. බිඳුව පහු කරගෙන යනවා. මේ පාඨාංකය නිවැරදි කරන්න නම් මේ මූලාංක වර්ගයය අපි ලබා ගන්නා පාඨාංකයට එකතු කරන්න ඕන. නෝක තමයි අපි මූලාංක වර්ග කියලා කියන්නේ. අපි නැවතත් ධන මූලාංක වර්ගයක් තියෙන අවස්ථාවක් අපි සලකලා බලමු. දැන් මම පෙන්වලා තියෙන්නේ මේ වර්ණීය පරිමාණයේ ධන මූලාංක වර්ගයක් පෙන්වන අවස්ථාව. අපි පරිමාණ දෙකක් ලොක් කරමු. ලොක් කරලා අපි බලමු මේ මූලාංක වර්ගයේ අගය කීයද කියලා. අපිට පේනවා ප්‍රධාන පරිමාණයේ බිඳුව මත වර්ණීය පරිමාණයේ බිඳුව මේ පැත්තට චලිත වෙලා තියෙනවා. ඉන්නේ ආරම්භයේදී මේ චලිත වෙච්ච දුර කියවෙන අගය තමයි අපි මූලාංක වර්ග ලෙස හඳුන්වන්නේ. අපි ඉතින් මේ අවස්ථාවේදී පරිමාණ පාඨාංකය කියවමු. මේ අවස්ථාවේදී කියවෙන පරිමාණ පාඨාංකය. ඒක තමයි මූලාංක වර්ගය. ආරම්භයේදී කියවිලා තියෙන අගය. ඒකට අපි මෙතෙන්දී කියන්න පුළුවන් මේ ආරම්භයේදී කියවෙන අගය ප්‍රධාන පරිමාණයේ කියවෙන පාඨාංකයේ බිඳුවයි. මොකද බිඳුවට වඩා වැඩි මිලිමීටර එකකට වඩා අඩු. ඒ නිසා ප්‍රධාන පරිමාණයේ පාඨාංකයක් කියවෙන්නේ නැහැ. බිඳුවට එකතු කරන්න ඕන සමපාත වර්ණීය කොටස් ගණන වැඩි කිරීම කුඩා වුණේ. දැන් කීවෙනි කොටසද බලමු අපි සම්පාත වෙලා තියෙන්නේ. මෙතන බිඳුව 1 2 3. ඉතින් තුන්වෙනි කොටස තමයි අපිට සම්පාත වෙලාවේ පේන්න තියෙන්නේ. එන කිසිම එකක් කොටසක් ඒ වගේ පේන්නේ නැහැ. ඒ නිසා අපි සමපාත කොටස් ගන්න විදිහට සලකන්නේ මේ වර්ණීය තුන්වෙනි කොටස. එහෙනම් දැන් ගන්න මෙතන පාඨාංකය කීයද කියලා. ප්‍රධාන පරිමාණයේ පාඨාංකය බිඳුවට එකතු කරන්න ඕන කොටස් 3ක් වැඩි කරලා උපකරණේ කුඩා මිලිම 0.1 මිලිමීටර. ඒ කියන්නේ 3 වැඩි කිරීම 0.1 කියලා කියන්නේ 0.3 මිලිමීටර. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ මේ උපකරණයේ මූලාංක වර්ගයක් තියෙනවා ධන මූලාංක වර්ගයක් 0.3 මිලිමීටර. ඒ නිසා මේ වර්ණීය කැලිපරෙන් අපි මිනුමක් ගත්තොත් පාඨාංකය නිවැරදි කරන්න නම් ඒ 0.3 මිලිමීටර අගය අඩු කරන්න ඕන. ඒක තමයි එතකොට නිවැරදි අගය වෙන්නේ. ඒ වගේම අපි බලමු ඍණ මූලාංක වර්ගකදීත් අපි
මූලාංක වර්ගයේ අගය අපි හොයලා බලමු. බලමු ඍණ මූලාංක වර්ගයේදී අගය හොයලා. දැන් මේ පෙන්වලා තියෙන්නේ ඍණ මූලාංක වර්ගයක් තියෙන අවස්ථාව. වර්ණීය පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුවෙන් අර කියවෙන පැත්තට නෙවෙයි පරිමාණ පාඩම් කියවෙන පැත්තට නෙවෙයි වර්ණීය පරිමාණ කැලිතලා තියෙන අනිත් පැත්තට. එතකොට මෙන්න මේ හිතෙස මෙන්න මේ වර්ණීය පරිමාණයේ බිඳුව මෙතනට ඇවිල්ලා මෙතන ඉඳලා තමයි කියවන්න පටන් ගන්නේ. නිසා මෙන්න මේ ටිකේ යගේ කියවෙන්නේ නැහැ. මේ ටිකේ යගේ තමයි මනින්නේ. ඔන්න ඍණ මූලාංක වර්ධිතී ඔයාලා පරද්ද ගන්න. අපි නිකමට බලමු මේ යගේ කීයක් කීවිද කියලා. අපි මෙහෙම බලන්න පුළුවන් අපිට. මෙන්න මෙතන තමයි සමපාත වෙලා තියෙන්නේ. වර්ණීය පරිමාණය නම් කීවෙනි කොටස? 1යි 2යි 3යි 4යි. හතරවෙනි කොටස. අපි දන්නේ මෙන්න මේ ටිකේ දිග කොච්චරද? මෙන්න මෙතන මෙතන දිග මේක ප්‍රධාන පරිමාණය. මෙතනට තියෙන දුර මිලිමීටර් 3යි. ඊළඟට අපි ගත්තොත් මෙතනට තියෙන දුර වර්ණීය කොටස් කීයක්ද? 1යි 2යි 3යි 4යි. මේ වර්ණීය කොටස් 4 දිග කීයද? අපි ළඟ වර්ණීය කොටසක දිග 0.9යි. ඒ වගේ 4ක්. තොරෙනෝ 3.6යි මිලිමීටර. මේ ටිකේනෝ 3.6යි මිලිමීටර. මේ ටිකේ අපිට මිලිමීටර 3යි කියලා. එහෙනම් මේ පරතරය කීයද? 3.6න් මිලිමීටර 3ක් අඩු කරාන් පස්සේ මේ අගේ අපිට 0.6යි මිලිමීටර. ඒ නිසා මේ අවස්ථාවේදී මූලාංක වර්ගය වෙන්නේ 0.6යි මිලිමීටර. ඉතින් අපිට මේ විදිහට දිගමැල්ලක් ගන්න පුළුවන් මේ අතර පරතරය. එහෙම නැත්නම් අපි අර වර්ණීය කොටස් ගන්න වැඩි කරලත් ගන්නවා. අපි බලමු මේ කොහොමද ගන්න කියලා. දැන් මේ වර්ණීය පරිමාණය චලිත වෙලා තියෙන්නේ මේ පැත්තට නෙවෙයි මේ පැත්තට. ඒ කියන්නේ වර්ණීය පරිමාණය මෙන්න මේ කොටස මෙන්න මෙතන ඉඳලා මෙතන තමයි ආරම්භ වෙන්නේ. එතන ඉඳලා මෙහාට චලිත වෙලා. දැන් මෙන්න මේ දුරයි මෙන්න මේ දුරම තමයි මේ දුර වෙන්නේ. අපිට මෙන්න මේ දුර තමයි හොයන්නේ. ඒත් ප්‍රධාන පරිමාණය මත වර්ණීය පරිමාණය මේ පැත්තට චලිත වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී ඒ කියන්නේ අපි ඍණ මූලාංක වලදී වර්ණීය කොටස් ගණන් කරන්නේ මේ පැත්තෙන්. මොකද වර්ණීය පරිමාණය චලිත වෙන්නේ මේ පැත්තට. මේ පැත්තට චලිත වෙන අවස්ථාවේදී අපි මේ වර්ණීය පරිමාණය මේ පැත්තේ ඉඳලා අපි ගන්නවා. ඒත් චලිත වෙන දිශාවට තමයි අපි වර්ණීය කොටස් ගණන් කරන්නේ. දැන් චලිත වෙලා තියෙන දිශාව. දැන් අපි මෙතනදී චලිත වෙලා තියෙන්නේ මේ පැත්තට නිසා අපිට ආරම්භයේදී මේක වැඩිපුර චලිත වෙලා තියෙන්නේ වම් පැත්තට නිසා මම වම් පැත්තේ දිශාවට තමයි ඒ දිශාවට තමයි වර්ණීය කොටස් ගණන් කරන්න ඕන. එතන එකතොර බිඳුවයි 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වෙනි වර්ණීය කොටස. ඒතර 6 වෙනි වර්ණීය කොටස කියන්නේ එහෙනම් අපිට පරිමාණ පාඨාංකය ඉන්නේ වර්ණීය කොටස් 6 වැඩි කිරීම කුඩාම මිලි. ඒ කියන්නේ 0.6යි මිලිමීටර. එන්න මේ අතර පරතරය හෙව්වත් 0.6 මිලිමීටර එනවා. ආවිදිකටත් උනන වෙනකොට මෙතනට දිග හොයන්න බලන්න. මෙන්න මේ ප්‍රධාන පරිමාණය මෙතනද මෙතනට දිග හොයන්න පුළුවන්. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි මිලිමීටර කියලා. මෙතන මෙතන තියෙන වර්ණීය කොටස් කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එක කොටසක් කියන්නේ 0.9යි. එතකොට 0.9 6න් ගැටෙනවා. පස්සේ අපි කියනවා 5.4යි. මේ ටිකේන 5.4 මිලිමීටර. මේ ටිකේන අපිට මිලිමීටර 6යි. ඒ නිසා මේ අතර පරතරය එන්නේ 0.6යි මිලිමීටර. කොහොම හරි ඔයාලට කෙටියෙන් මතක තියාගන්න. ඍණ මූලාංක වර්ධිතී අපි වර්ණීය කොටස් ගණන් කරන්නේ. අපි සාමාන්‍ය අර වර්ණීය පරිමාණය බිඳුව තියෙන පැත්ත විතර නෙවෙයි අනිත් පැත්ත ඉඳලා ගණන් කරන්නේ. එච්චරයි වෙනස. එතකොට අන්නේ මූලාංක වර්ධ මොනවද අපිට කරන්න වෙන්නේ? පාඨාංක නිවැරදි කරන්න. මෙන්න මේ දෝෂය අපි ලබා ගන්නා පරිමාණ පාඨාංකයට එකතු කරන්න වෙනවා. මේ බිඳුව මෙතනට ඇවිල්ලා එතන ඉඳලා තමයි පාඨාංකය කියවන්නේ. මේ ටික කියවෙන්නේ නැහැ. ඔයාලට මතකයි කියලා තරාදි පාඨාංකය කලින් කතා කරා. එතන බිඳුවට ඇවිල්ලා එතන තමයි කියවන්නේ. මේ ටිකේ අපි මොකක්ද වෙන්න ඕන? අපේ ආගයක් කියෙව්වොත්
මෙන්න මේට අදාළ භාරය අපි එකතු කරන්න ඕන. ඒ ආකාරයටම මෙතෙන්දී මෙන්න මේ කොටසට අදාළ දිගිය අගය එකතු කරන්න සිද්ධ වෙනවා. නොක තමයි මූලාකාර දෙක කියන්නේ. ඔව් අපි දැන් බලමු වෙනත් කුඩාම මිනුමක් සහිත වර්නියර් කැලිපරයකින් මිනුමක් ලබා ගන්න ආකාරය. මේ තියෙන්නේ එවැනි වර්නියර් කැලිපරයක්. ඒ කියන්නේ කුඩා මිනුම 0.1 මිලිමීටර වලට වඩා අඩු කුඩා මිනුමක් සහිත මිනුමක් තියෙන වර්නියර් කැලිපරයක් තමයි මම මේ රූපේ පෙන්වලා තියෙන්නේ. අපි දැන් බලමු ඉස්සෙල්ලාම මේ වර්නියර් කැලිපරේ කුඩා මිනුම මොකක්ද කියලා. මම පරිමාණ චුට්ටක් විශාල කරන්නම්. බලමු. ඉස්සෙල්ලාම බලමු මේ කැලිපරේ කුඩා මිනුම කීයද කියලා. මම ඉස්සෙල්ලාම ගන්නම් මේ අර අපි කරපු දෙවෙනි ක්‍රමයට. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම. මේක ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම මිලිමීටර 1යි. අපි ඒක බෙදනවා වර්නියර් කොටස් ගණනට. අපි බලමු වර්නියර් කොටස් කීයක් තියෙද කියලා මෙතන. මේ මෙතන තියෙන මේ වර්නියර් පරිමාණයේ සටහන් කරලා තියෙන ඉලක්කම් අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මෙතන කොටස් කීයක් තියෙද කියලා. මෙතන 1 කියලා සටහන් කරපු තැන වර්නියර් කොටස් 5ක් තියෙනවා. ඒතර 2 කියලා තැනට වර්නියර් කොටස් 10යි. ඒ ආකාරයට 10 15 20 25 30 35 40 45 50 වර්නියර් කොටස් 50ක් තියෙනවා. ඒ නිසා උපකරණේ කුඩා මිනුම වෙන්නේ අපිට ක්‍රමයකට ගන්න පුළුවන්. ක්‍රමයකට ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම මිලිමීටර 1 මම එක බෙදනවා වර්නියර් කොටස් ගන්න. වර්නියර් කොටස් ගන්න. ඒ කියන්නේ 50කින්. එතකොට මට එනවා එක බෙදීම 50 කියලා කියන්නේ 0.02 මිලිමීටර. මෙන්න මේ විදිහට අපිට මේ වර්නියර් කැලිපරේ කුඩා මිනුම හොයන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. මේ දෙවෙනි ක්‍රමයට. මේ දෙවෙනි ක්‍රමය නේ අපි ඉස්සලා කරපු ප්‍රධාන ක්‍රමය. දැන් පළවෙනි ක්‍රමය අපි කුඩා මිනුම අපි හොයලා බලමු. අනිත් ක්‍රමය තමයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිගින් අඩු කරන්න ඕන වර්නියර් පරිමාණයේ කොටසක දිග. මෙතන වර්නියර් පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුවත් එක්ක සමපාත වෙන්නේ චුට්ටක් චලිත වෙලා තියෙන දකුණු පැත්තට. ඒ නිසා හරියටම අපිට වර්නියර් කොටසක දිග හොයන්න මෙතනදී අමාරුයි. නමුත් අපි හරියටම බැලුවොත් මේක හරියටම මේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුව සමග ස්පර්ශ වෙන පරිදි චලිත කරොත් මේ බිඳුව මෙන්න මෙතන 49 මිලිමීටර සමග සමපාත වෙනවා. ඒ කියන්නේ වර්නියර් කොටස් 50 දිග. වර්නියර් කොටස් 50 දිග එන්නේ මිලිමීටර 49යි. එන එක වර්නියර් කොටසක දිග. එක වර්නියර් කොටසක දිග අපිට එනවා. එක වර්නියර් කොටසක දිග අපිට එන්නේ මිලිමීටර 49 බෙදන්න ඕන 50. 49 50න් බෙදන්න ඕන. 49 50න් බෙදුවොත් අපිට එන්නේ 0.98යි. 0.98 මිලිමීටර. ඒ කියන්නේ එක වර්නියර් කොටසක දිග එන්නේ 0.98 මිලිමීටර. ඉතින් මේ කොටස දිග 0.98 මිලිමීටර. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර 1යි. එහෙනම් මේ වර්නියර් පරිමාණයේ පළවෙනි කොටස ප්‍රධාන පරිමාණයේ කොටසක් සමග සමපාත වෙන්න මේක චලිත කරන්න වෙන දුර මෙන්න මේ අතර පරතරයෙන් අපිට ලැබෙනවා. ඒක තමයි කුඩා මිනුම වෙන්නේ. එහෙනම් අපි කුඩා මිනුම හෙව්වොත් අපිට එනවා මේ විදිහට අපි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අපි අඩු කරනවා වර්නියර් පරිමාණයේ කොටසක දිගෙන්. එතකොට අපිට එනවා 0.02 මිලිමීටර. එන්න මේ ආකාරයට අපිට කුඩා මිනුම හොයන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ අපි බලමු
පරිමාණය වලින් අපිට පාඨාංකයක් ගත්තාම මේ වර්ණී කැලිපරෙන් පාඨාංකයක් ගත්තාම පාඨාංකයේ නඩ මිනුමක අගේ කියවන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපි මිනුමක් ගන්නකෝ අවස්ථාවක්. මේ වර්ණී කැලිපරේ ආකාරයෙන් අපි චුට්ටක් මේ පරිමාණය විශාල කරලා බලමු. ඒතර අපිට මෙතන පේනවා ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඨාංකය. ප්‍රධාන පරිමාණයෙන් කියවෙනවා මිලිමීටර් 1යි 2යි 3ක් දක්වා. නිසා ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඨාංකය මිලිමීටර් 3යි. මිලිමීටර් 3යි. ඊට මේකට අපි එකතු කරන්න ඕන සමපාත වර්ණීය කොටස් ගන්න. අපි බලමු කීවෙනි වර්ණීය කොටසට මෙතනදී සමපාත වෙලා තියෙන්නේ කියලා. ඒක පේනවා බලමු හොඳටම අපිට පේනවා මෙන්න මේ කොටස. මෙන්න මෙතන. මෙන්න මේ 4ට වඩා වැඩි මෙන්න මේ කොටස. මේ කොටසත් ඕන අපිට ගන්න පුළුවන් වගේ පේනවා. නමුත් පොඩි වෙනසක් එක කොටසක වෙනසක් වුණොත් විය හැකි දෝෂය වෙන්නේ 0.02 මිලිමීටර. මට වැඩිපුර පේන්නේ මේ කොටස. ඒ නිසා මම මෙන්න මේ කොටස සමපාත වෙලා විදිහට ගන්නවා. ඒතර මේ කීවෙනි වර්ණීය කොටසද? මෙතනට එනකොට 5යි වර්ණීය කොටස් 10යි 15යි 20යි 21. මේ 21 වෙනි වර්ණීය කොටස. එන අපිට පරිමාණ පාඨාංකය වෙන්නේ මෙතනදී ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඨාංකය මිලිමීටර් 3යි. එකට එකතු කරන්න ඕන සමපාත වර්ණීය කොටස් ගන්න. වර්ණීය කොටස් ගන්න 21යි. 21 අපි වැඩි කරන්න ඕන උපකරණයේ කුඩා මිනුමෙන්. අපිට මේ උපකරණයේ කුඩා මිනුම ආවේ 0.02 මිලිමීටර. ඒ නිසා අපිට මේක සුළු කරොත් වෙනවා. මේක සුළු කරත් අපිට එනවා මේක අපි ප්‍රකාශන සුළු කරලා බලන්න. එතකොට අපිට එනවා 3.42 මිලිමීටර. 3.42 මිලිමීටර. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී පරිමාණ පාඨාංකය 3.42 මිලිමීටර ලෙස කියවන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු මේ වගේ තවත් වර්ණීය කැලිපරයක් වෙනස් කුඩා වෙනමක් සහිත මේ තියෙන මේ වගේ වර්ණීය කැලිපරයක්. අපි බලමු මේ උපකරණයේ කුඩා වෙනම කොහොමද හොයන්නේ කියලා. මම මේ පරිමාණය ටිකක් විශාල කරන්නම්. එතකොට අපිට පේනවා ප්‍රධාන පරිමාණයේ කුඩා මිනිම මිලිමීටර් 1යි. වර්ණීය කොටස් ගන්න. අපි ප්‍රධාන පරිමාණයේ කුඩා මිනිම බෙදමු වර්ණීය කොටස් ගන්නනි. එතකොට මිලිමීටර් 1 අපිට බෙදන්න වෙනවා වර්ණීය කොටස් ගන්නනි. අපිට බැලුවාම හිතෙන්න පුළුවන් මේ වර්ණීය කොටස් මෙතන තියෙන 1යි 2යි 3යි මේව ගණන් කරගෙන 9යි 10යි කියලා. එතන 10 නෙමෙයි අපිට මේ 0.1 අතරත් කොටසක් තියෙනවා. මේ 1යි 2යි අතරත් කොටසක් තියෙනවා සඳහන් වෙලා. ඒ නිසා ඇත්තටම මෙතන වර්ණීය කොටස් ගන්න 10 නෙමෙයි මෙතන වර්ණීය කොටස් 20ක් තියෙනවා. එහෙනම් අපි අපේ පළවෙනි ක්‍රමය කරමු. ප්‍රධාන පරිමාණයේ කුඩා මිලිමීටර් 1 අපි බෙදමු වර්ණීය කොටස් ගන්න. වර්ණීය කොටස් ගන්න 20යි. මේක බෙදුවට පස්සේ අපිට එනවා 0.05 මිලිමීටර. 0.05 මිලිමීටර. මොනක තමයි උපකරණේ කුඩා මිලිම වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ වර්ණීය කැලිපර් එක මේ කුඩා මිලිම ක්‍රමාංකණය කරලා තියෙනවා. විදිහට අපි බලමු ඊළඟ ක්‍රමය. අපේ දෙවෙනි ක්‍රමය බලමු. බලමු ඊළඟ ක්‍රමයට කුඩා මිලිම හොයන්න. එතකොට වර්ණීය කොටස් මෙතනට තියෙන වර්ණීය කොටස් 20ක් තියෙනවා කිව්වා. වර්ණීය කොටස් 20යි 20 දිග මිලිමීටර් 39. එහෙනම් එක වර්ණීය කොටසක දිග. එක වර්ණීය කොටසක දිගන්නේ අපි මිලිමීටර් 39 බෙදන්න ඕන වර්ණීය කොටස් 20. එතකොට අගේ කීයක් එනවද අපිට? 39 20ෙන් බෙදුවම අපිට එනවා 1.95 මිලිමීටර. 1.95 මිලිමීටර. ඒ කියන්නේ වර්ණීය කොටසක දිග
බලන්න එතන දිවර්ණී කොටසක දිග මිලිමීටර එකකට වඩා වැඩි 1.9යි. දැන් ප්‍රධාන පරිමාණයේ කොටසක් සමග වර්ණීය කොටස් සම්පාත වෙන්න අපි මේක දකුණට පැත්තට චලිත කරොත් වර්ණීය පරිමාණය මෙන්න මේ පළවෙනි වර්ණීය කොටස ප්‍රධාන පරිමාණයේ කොටසක් සමග සම්පාත වෙන්න නම් මෙන්න මෙතනට තමයි අපි චලිත කරන්න වෙන්නේ. කියන්නේ මෙන්න මේ අතර පරතරය තමයි අපිට මනින්න පුළුවන්. මනින්න පුළුවන් වෙන කුඩා මිනිම. එහෙනම් කුඩා මිනිම හොයන්න නම් මෙතනදී අපිට එකෙන් නෙමෙයි අඩු කරන්න සිද්ධ වෙන්නේ. මිලිමීටර් 2කින් මට අඩු කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ දුර. එතකොට මට එනවා මේ කොටස් දෙක අතර පරතරය. ඒ කියන්නේ උපකරණයේ කුඩා මිනිම. අපි බලමු මෙයාගේ අඩු කරලා. ඒ කියන්නේ කුඩා මිනිම හොයන්න. අපි ප්‍රධාන පරිමාණය මිලිමීටර් 2කින් මම අඩු කරනවා. මේ වර්ණීය කොටසේ දිග අපිට ආව 1.95 මිලිමීටර කියලා. 1.95 මිලිමීටර. ඒතර මේක සමාන වෙනවා අපිට 0.05 මිලිමීටර. මොනක තමයි ඒතර මේ උපකරණයේ කුඩා මිනිම වෙන්නේ. 0.05 මිලිමීටර. හොඳයි දැන් අපි බලමු මේ උපකරණය මගින් ලබාගත් මිනුමකගේ කොහොමද කියවන්නේ කියලා. අපි ඒ සඳහා බලමු මෙන්න මේ මිනුමක් ලබාගත් අවස්ථාවක්. මේ පෙන්වලා තියෙන්නේ මම පරිමාණය විශාල කරන්නම්. අපි බලමු ප්‍රධාන පරිමාණයෙන් කියවෙන පාඩම් 1 2 3 4යි 4ට වඩා වැඩි 5ට වඩා අඩුයි. ඒ නිසා ප්‍රධාන පරිමාණයෙන් අපිට මිලිමීටර් 4ක් දක්වා කියවන්න පුළුවන්. ඊළඟට බලමු අපි සමපාත වර්ණීය කොටස් ගන්න. සමපාත වර්ණීය කොටස් ගන්න මට පේන මෙන්න මෙතන. මෙතනත් ගන්න පුළුවන්. ඊට වඩා මම සලකන මේ ලක්ෂ්‍ය වෙනසක් ආවොත් වෙනසක් වෙන්න පුළුවන් 0.05 මිලිමීටර. නිසා අපිට ලොකු දෝෂයක් එන්නේ නැහැ. මම මෙන්න මේ කොටස ගන්න. මේ කීවෙනි වර්ණීය කොටස? මෙතනට එනකොට වර්ණීය කොටස් 1යි මේක ඉලක්කම ගහපු තැනට වර්ණීය කොටස් 2යි. ඒතර මෙතනට එනකොට වර්ණීය කොටස් 4යි 6යි 7යි. මේ 7 වෙනි වර්ණීය කොටස. එහෙනම් 7 වෙනි වර්ණීය කොටස තමයි ප්‍රධාන පරිමාණයත් එක්ක ඔන්න සම්පාත වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු ප්‍රධාන පරිමාණයෙන් කියවන පාඨාංකය මිලිමීටර් 4ක් වෙනවා. මිලිමීටර් 4යි. අපි බලමු ප්‍රධාන පරිමාණය මිලිමීටර් 4ක් කියවෙනවා. බලමු ඊට පස්සේ සම්පාත වර්ණීය කොටස් ගන්න. මම කෝ සම්පාත වර්ණීය කොටස් ගන්න 7යි. ඒ නිසා මම මේකට එකතු කරනවා. සම්පාත වර්ණීය කොටස් ගන්න වැඩි කරනවා. උපකරණයේ කුඩා මිලිමෙන්. උපකරණයේ කුඩා මිලිම 0.05 මිලිමීටර කියලා. එහෙනම් අපිට කීයද ඒතර උත්තරේ? මේක සුළු කරොත් වෙන අපිට 4.35 මිලිමීටර. 4.35 මිලිමීටර. නොවිදිහට මට පුළුවන් මෙන්න මේ පරිමාණයට අනුරූප කුඩා මිලිමයගය හොයන්න. ඒ නිසා දැන් අපිට පුළුවන්කම තියෙනවා වෙනත් කුඩා මිලිමක් සහිත වර්ණීය කැලිපර් එකකිනුත් මිලිමක් අරගෙන කියවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි දැන් බලමු පරීක්ෂණයක් කොහොමද පරීක්ෂණ වාර්තා පොතේ ඇතුළත් කරන්නේ කියලා. මුලින්ම ඔයාලා පරීක්ෂණය කරපු දිනේ සටහන් කරන්න. ඊට පස්සේ අපි කරපු පරීක්ෂණයේ නම. අපි මෙතෙන්දී කරපු පරීක්ෂණය තමයි වර්ණීය කැලිපරය භාවිතයෙන් මිනුම් ගැනීම. ඊළඟට අපි මේ සඳහා භාවිතා කළ උපකරණ සඳහන් කරන්න ඕන. උපකරණ. මෙතෙන්දී අපි මේ පරීක්ෂණයේදී මම භාවිතා කරේ පරීක්ෂණ නලයක විස්කම්භය, බාහිර විස්කම්භය, අභ්‍යන්තර විස්කම්භය සහ ගැඹුර මනින්නත් ලී කුට්ටියක් දීලා ඒකේ පරිමාව හොයන්නත් තමයි මේ පරීක්ෂණයේදී සිදු කරලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී භාවිතා කර උපකරණ තමයි පරීක්ෂණ නලයක්, ලී කුට්ටියක්, ඒ වගේම වර්ණීය කැලිපර් එක. ඔයාලා වෙනත් මිනුම් ලබා ගන්නවා නම් ඒ සඳහා මිනුම් ලබා ගන්නා ලද උපකරණ ඒ කියන්නේ ලී කුට්ටියක් වගේ වෙනත් මොකක් හරි මනින්න දෙයක් දුන්නා නම් ඒ සඳහන් ඒ දීපු දේවල් මේ උපකරණ ලයිස්ට්ුවේ සටහන් කරන්න.
ඊළඟට අපි සටහන් කරනවා අපි සිද්ධාන්තය. මේ අනුපිළිවෙල අවශ්‍යයි ඔයාලා ප්‍රායෝගික පරීක්ෂණයක පොතට ඇතුළත් කරද්දී. සිද්ධාන්තය යටතේදී ඔයාලා ලියන්නේ මෙතනදී අපි භාවිතා කරන්නේ ඒ මූල ධර්ම මොකක්ද කියලා. ඒ කියන්නේ මෙතනදී මොන මූල ධර්මයක් භාවිතා කළද අපි මේ පරීක්ෂණ සිදු කරන්නේ කියලා. මෙතනදී අපි භාවිතා කරේ වර්ණීය මූල ධර්ම නිසා අපි වර්ණීය මූල ධර්මය ගැන සඳහන් කරමු. මෙතනදී අපිට සඳහන් කරන්න පුළුවන් එතකොට මේ සිද්ධාන්තය යටතේදී ඔයාලා සඳහන් කරන්න වර්ණීය පරිමාණයක කුඩාම මිනිම. කුඩාම මිනිම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කිරීම වර්ණීය පරිමාණයේ කොටසක දිග බවත් ඒ වගේම මිනුම සමානයි ලබාගත් මිනුමක් සමානයි ප්‍රධාන පරිමාණයෙන් කියන පාඨාංකය එකතු කිරීම සමපාත වර්ණීය කොටස් කරන වැඩි කිරීම කුඩාම මිනුම. අනේ ටික ඔයාලා මේ සිද්ධාන්තය යටතේ සඳහන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි වර්ණීය මූල ධර්ම කියලා විතරක් කිව්වත් එච්චර ගැටලුවක් නැහැ මෙතන. ඊට පස්සේ අපි ක්‍රමය අපි තමයි පරීක්ෂණය කරන ලද ක්‍රමයයි සටහන් කරන්නේ. අපි කරපු පරීක්ෂණයක්. ඒ කියන්නේ මේක අතීත කාලේ සිද්ධියක් තමයි අපි මේක සටහන් කරන්නේ. ඒ නිසා අපි ලියන වාක්‍ය සියල්ල අතීත කාල වාක්‍ය වෙන්න ඕන. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ලියන්නේ මේ ක්‍රමයක් සඳහන් කරන්නේ කර්මකාරක වාක්‍ය. අතීත කාල කර්මකාරක වාක්‍යයෙන් තමයි ක්‍රමය ලියන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම අපි කරන්නේ කුඩාම මිනුම හොයන එකනේ. කුඩාම මූලාංක වර්ග. අපි ඉස්සෙල්ලා බලමු අපි කියලා දෙන මූලාංක වර්ගයක් කියලා පරීක්ෂා කරනවා. මම ඒක සඳහන් කරනවා. මෙන්න මේ විදිහට. පළමුවෙන්ම අහන එකිනෙකට ස්පර්ශ කර මූලාංක වර්ගයක් ඇතිදයි පරීක්ෂා කරන ලදී. එතන මේක අතීත කාල වාක්‍යයක් ඒ වගේම කර්මකාරක වාක්‍යයක්. මෙහෙම නැතුව අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. අහන එකිනෙකට ස්පර්ශ කර මූලාංක වර්ග සොයන්න. එහෙම ලියන්නේ අපි කරපු දෙයක් නිසා ඒක අතීත කාල වෙන්න ඕන. ඒ වගේම කර්මකාරක වාක්‍යයෙන් සටහන් කරන්න වෙනවා. ඊට පස්සේ අපි ලබාගත් මිනුම් මම මෙතනදී සඳහන් කරනවා. ඕනනම් කාට හරි මෙතන තව ඕනනම් ලියන්න පුළුවන්. ඉන්පස්සෙ අපි උපකරණේ කුඩා මිනුම ලබා ගන්නා ලදී. නම් ලියන්න පුළුවන්. මම ඒක ලියන්නේ නැහැ මෙතනදී. මම දෙවෙනි පියවර විදිහට ලියලා තියෙන්නේ. වර්ණීය කැලිපරයේ බාහිර අණු මගින් පරීක්ෂණ නලයේ බාහිර විස්කම්භයත් අභ්‍යන්තර අණු භාවිතයෙන් අභ්‍යන්තර විස්කම්භයත් ගැඹුරුමන් පූර භාවිතයෙන් නලයේ ගැඹුරක් සඳහා පාඨාංක කීපයක් ලබා ගන්නා ලදී. ඒ කියන්නේ අපි ලබා පාඨාංක කීපයක් කියලා මෙතනදී ලියුවට අපි පරීක්ෂණයේදී ගත්තේ පාඨාංක 3ක් නම් අපි පාඨාංක 3ක් ලබා ගන්නා ලදී. ඒ ලබාගත් ප්‍රමාණය උතෙන්දී ලියන්න. ඊට පස්සේ මම ලී කුට්ටියේ ලබාගත්ත මිනුම. වර්ණීය කැලිපරයේ බාහිර අණු භාවිතයෙන් ලී කුට්ටියේ දිග පළල හා උස සඳහා පාඨාංක අපි 3ක් එහෙම නැත්නම් 4ක් ලබා ගන්නා ලදී. ඒ ලබාගත් ප්‍රමාණය ලියන්න. ඉන්පස්සේ එමළි පාඨාංක ආධාරයෙන් ලී කුට්ටියේ පරිමාව ගණනය කරන ලදී. ඊපස්සේ අපි කරපු දේ තමයි ලී කුට්ටියේ පරිමාව හොයන්නේ. මේ පාඨාංක අරගෙන. මෙන්නේ කරපු සිද්ධිය අපි කරපු දේ අතීත කාල කර්මකාරක වාක්‍යයෙන් මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අපි බලමු. ඊට පස්සේ අපිට මේ ලබා ගන්න පාඨාංක අපි සටහන් කරගන්න ඕන. අපි ඒ යටතේ අපි ගොනු කරන මෙන්න මේ විදිහට පාඨාංක හා ගණනය කියලා. ඒ යටතේ අපි ලබාගත් පාඨාංක වගේම අපි සිදු කර ගණනයන් මේ යටතේදී අපි සිදු කරනු ලබනවා. අපි මූලාංක වර්ගයක් අපි ලබා ගත්ත නම් තිබුණා නම් අපි ලබාගත් මූලාංක වර්ග මේ යටතේ සටහන් කරා. ඊට පස්සේ මම පරීක්ෂණාලයේ මිනුම් ලබාගත් මිනුම් මෙන්න මේ විදිහට වගුවක සටහන් කරගෙන තියෙනවා. හැමතිස්සෙම මේ දත්ත වගුවක සටහන් කරන්න. ඒතර මම මෙතන මේ වගුවේදී මෙතන සටහන් කරලා සියලුම පාඨාංක වල ඉදිරිපත් කරලා තියෙන ශෝධිත පාඨාංක. ඒ කියන්නේ මූලාංක වර්ග ඉවත් කරපු පාඨාංක තමයි වගුවේ සටහන් කරලා තියෙන්නේ.
බාහිර විශ්කම්භය සඳහා මම පාඨාංක 3ක් අරන් තියෙනවා. පළවෙනි පාඨාංක අවස්ථාව, දෙවෙනි අවස්ථාව සහ තුන්වෙනි අවස්ථාව. ඊට පස්සේ අගයන් 3 එකතු කරලා තුනෙන් බෙදලා මධ්‍යයන් අගයක් අපි මෙතන සටහන් කරනවා. එතකොට මෙතන මම බලන්න බාහිර විශ්කම්භය මෙතන ලියලා තියෙන ඇලයිඩක් වැඩි කිරීම 10^2 මීටර. 10^2 මීටර කියලා අදහස් කරන්නේ මීටරෙන් 100න් පමණ. ඒ කියන්නේ මෙතන මම මේ තීරුවේ සටහන් කරලා තියෙන්නේ මීටරෙන් 100න් පංගුවේ අගය. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් සටහන් කරා කියන එක තමයි මේ මෙතන මේ ලියලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මට ආවේ සෙන්ටිමීටර් 20ක් ආවනම් සෙන්ටිමීටර් 20ක් නම් කිසි පාඨකයක් ආවනම් එතන මම මෙතන මේ බාහිර විශ්කම්භය සඳහා සෙන්ටිමීටර් 20ක් ඉන්නේ අපි සෙන්ටිමීටර් 2ක් ආවා කියලා සෙන්ටිමීටර් 2ක් ආවනම් මම මෙන්න මෙතන ලියන්නේ 2යි කියලා විතරයි සෙන්ටිමීටර් කියලා ලියන්නේ නැහැ. ඇයි මම මෙතන මේ තීරුවේ මුලින්ම සඳහන් කරලා තියෙනවා මේ තීරුවේ සටහන් වෙන්නේ මීටරෙන් 100න් පංගුවේ කියලා. මේ විදිහට තමයි අපි සටහන් කරන්නේ. එහෙම නැත්නම් මෙතන 2 සෙන්ටිමීටර් 2.1 සෙන්ටිමීටර් ඒ විදිහට සටහන් කරන්නේ නැහැ. අගය විතරයි ලියන්නේ. මෙතන තමයි අපි ඒකකේ ලියලා තියෙන්නේ. මේ අනිත් ඒවා ලියලා තියෙන විදිහට අභ්‍යන්තර විශ්කම්භයටත් එහෙමයි ගැඹුරටත් අපි මේ විදිහට තමයි සටහන් කරලා තියෙන්නේ. ඒ ආකාරයට අපි බාහිර විශ්කම්භය, අභ්‍යන්තර විශ්කම්භය සහ ගැඹුර සඳහා මධ්‍යයන් අගයන් අපි හොයාගන්නවා. ඒ වගේම ඊළඟට අපි කතා කරන්නේ අපි මිනුම් ගමනේ ලී කුට්ටිය මිනුම්. ලී කුට්ටිය මිනුම් වලදී අපි ලී කුට්ටියේ දිග, පළල සහ උස සඳහා පාඨාංක 3ක් අරන් තියෙනවා. ඊට පස්සේ මධ්‍යයන් අගය මේ විදිහට සටහන් කරගන්නවා. ශෝධිත පාඨාංක තමයි මේවා සටහන් කරන්නේ. මෙතනදී සටහන් කරලා තියෙන අපි සෙන්ටිමීටර වලින් ඒ කියන්නේ මීටරෙන් 100න් පංගුවේ තමයි මේ තීරුව මේවයි සටහන් වෙන්නේ. මේ සෙල්ස් වල සටහන් වෙන්නේ. ඊට පස්සේ අපි මේ යටතේදී ලී කුට්ටියේ පරිමාව ගණනය කරනවා. ලී කුට්ටියේ පරිමාව සමානයි දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම උස. වලට ආපු අගයන් 3 වැඩි කරලා පරිමාව සඳහා කිය මෙතනදි ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඊළඟට අපි ලබාගත් පාඨාංක හා ගණනයේ භාවිතයෙන් ලබාගත් අරගෙන තියෙන අපි ලී කුට්ටියේ පරිමාව ඒ වගේම පරීක්ෂණාලේ අභ්‍යන්තර විශ්කම්භය, බාහිර විශ්කම්භය සහ ගැඹුර අන්නේ ලබාගත් ප්‍රතිඵල ඊට ගන්න කිරීම අනුව ප්‍රතිඵල සටහන් කරන්න මෙතන. උදාහරණයක් වශයෙන් මම කියනවා පරීක්ෂණාලේ අභ්‍යන්තර විශ්කම්භය. මම ඒ ලබාගත්ත මට මධ්‍යයන් අගය ලැබිච්ච අගය මම මෙතන සටහන් කරනවා. පරීක්ෂණාලේ ගැඹුර. ඒ වගේම පරීක්ෂණාලේ බාහිර විශ්කම්භය. ඒ වගේම අපිට පුළුවන් ලී කුට්ටියේ පරිමාව. ලී කුට්ටියේ පරිමාව මේ අපි ලබාගත් අගය මෙතනින් ප්‍රකාශ කරනවා. ඕක තමයි අපි නිගමනයට ලියන්නේ. අගයන් ප්‍රකාශ කරද්දී උදාහරණයක් විදිහට අපි ගත්තොත් පරීක්ෂණාලයේ බාහිර විශ්කම්භය. මම නිගමනයට අගය ප්‍රකාශ කරද්දී අපි මනිනු ලැබුවේ කුඩා මිනුම මිලිමීටර් 0.1 මිලිමීටර් වූ වර්නියර් කැලිපරයකින් නම් ඒ කුඩා මිනුමගේ නිරූපණය කරන පරිදි ඒ අගය ප්‍රකාශ කරන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට આવොත් බාහිර විශ්කම්භය මිලිමීටර් 20ක් කියලා අපි මිලිමීටර් 20 කියලා ලියන්නේ නැතුව 20.0 මිලිමීටර්. ඒ ආකාරයට තමයි ප්‍රකාශ කරන්න ඕන. අනේ විදිහට අපි නිගමනය ප්‍රකාශ කරන්න. ඊට පස්සේ අපි සාකච්ඡාවට. පරීක්ෂණයේදී ඉතාමත් වැදගත් කොටසක් තමයි මේ සාකච්ඡාව කියලා කියන්නේ. මේ යටතේදී අපි සඳහන් කරන්නේ අපිට මේ පරීක්ෂණයේදී සිදුවිය හැකි දෝෂ මොනවද? ඒවා නිවැරදි කරන්න නම් අපි සිදු කරන්න ඕන මොනවද කියලා අපේ යෝජනා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේ පරීක්ෂණයේදී අපිට දෝෂ ඇති වෙන්න පුළුවන්. අර හනු ස්පර්ශ කරද්දී වර්ණී පරිමාණයේ බිඳුවයි ප්‍රධාන පරිමාණයේ බිඳුවයි සමපාත නොවීම නිසා. අන්න ඒවා අපි සාකච්ඡාවේ යටතේ ලියන්නේ. මොකද අපි සමහරට මේ කර පරීක්ෂණය ලබාගත්තු මිනුම් උපකරණේ මූලාංක වරදක් නොතිබෙන්න පුළුවන්. එහෙම තිබුණොත් මෙන්න මේ විදිහට තමයි අපි සිදු කරන්න ඕනේ කියන එක මේ සාකච්ඡාවේ යටතේ ලියන්නේ.
ධන මූලාංක වරදක් තිබුණත් මොකද්ද කරන්න ඕන? ඒ වගේම ඍණ මූලාංක වරදක් තිබුණත් මොනවද කරන්න ඕන කියන එක ඔයාලා මේ යටතේ ලියන්න. මේ මූලාංක වරදවල් හඳුන්වලා. ඒ වගේම ඔයාලට මේ සාකච්ඡාව යටතේ ලියන්න පුළුවන්. හණු එකිනෙකට ස්පර්ශව තියෙනවා. ලබා ගන්නා මූලාංකද ගැඹුරක් මැනීමේදී වළංගු නොවන බව ලියන්න ඕන. ඒක අපි බලමු තවදුරටත් අපි මේ කියන්නේ මොකක්ද කියලා අපි විස්තර කරගන්නවා. ඔව් අපි දැන් මෙහෙම හිතමු. මේ වර්නියර් කැලිපරය කිසිම මූලාංක වරදක් නැති වර්නියර් කැලිපරයක් කියලා හිතුවොත් අපි මේ හණු එකිනෙකට ස්පර්ශව තියෙනකොට වර්නියර් පරිමාණයේ බිඳුවයි ප්‍රධාන පරිමාණයේ බිඳුවයි එකිනෙකට සමපාත වෙන්න ඕන. ඒ හණු ස්පර්ශව තියෙනකොට මේ ගැඹුර මනින කූර හරියට මෙන්න මේ කෙළවරේ තියෙනවා. එතකොට දැන් උදාහරණයක් විදියට හණු ඈත් කරලා තියෙනවා සෙන්ටිමීටර් එකක් දුරට. එතකොට මේ ගැඹුර මනින කූරත් සෙන්ටිමීටර 1ක දිගක් එළියට ඇවිත් තියෙනවා. කිසිම මූලාංක වරදක් නැත්නම්. අපි හිතමු දැන් සමහර වෙලාවට වර්නියර් කැලිපරේ මේ කූර ගෙවිලා තියෙන පුළුවන්. කූර ගෙවිලා තියෙන පුළුවන්. ඒතර එහෙම වුණොත් මේ හණු එකිනෙකට ස්පර්ශව තියෙනකොට මේ කූර තියෙන මේ කෙළවරේ නෙවෙයි ටිකක් ඇතුළට වෙන්නේ. මම ගන්නම් කූර සෙන්ටිමීටර 1කින් කැඩිලායි කියලා. සෙන්ටිමීටර 1ක ප්‍රමාණයකින් කූර කැඩිලා තියෙනවා නම් මේ හණු එකිනෙකට ස්පර්ශව තියෙනකොට කූර තියෙන්නේ මේ හරිය විතර. එතකොට දැන් අපි මිනුමක් ගන්න හදනකොට අපි හණු ඈත් කරනවා. කූර එතකොට ක්‍රමක්‍රමයෙන් පිටිපස්සට ගිහිල්ලා මේ කෙළවර ස්පර්ශ වෙනකොට කෙළවරට එනකොට කූර හණු ඈත් වෙලා තියෙන්නේ. එතකොට සෙන්ටිමීටර් 1ක දිගක් කැඩිලා තියෙනවා නම් හණු ඈත් වෙලා තියෙනවා සෙන්ටිමීටර් 1ක ප්‍රමාණයක්. 1ක දිගක්. දැන් අපි හිතමු අපි දැන් මේ වර්නියර් කැලිපරෙන් සෙන්ටිමීටර් 2ක ගැඹුරක් මැන්නොත් සෙන්ටිමීටර් 2ක ගැඹුරක් මැන්නොත් කූර පිටිපස්සට යනවා සෙන්ටිමීටර් 2ක්. හැබැයි පරිමාණය පිටිපස්සට යන්නේ මෙන්න මෙතන ඉඳලා තමයි සෙන්ටිමීටර් 2ක්. එතකොට පරිමාණ පාඨාංකය කියවෙන්නේ කීයද? සෙන්ටිමීටර් 3ක් කියලා තමයි කියවෙන්නේ. ඒ වුණාට ඇත්තටම කූර පිටිපස්සට ගිහිල්ලා තියෙන්නේ සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ ගැඹුරේ නියමකය සෙන්ටිමීටර් 2යි. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා දැන් මේ සෙන්ටිමීටර් 3 කියලා කිව්වොත් ඒ පාඨාංකය වැරදි. ඒක දෝෂ සහිතයි. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී අපි කරන්නේ හණු එකිනෙකට ස්පර්ශ කරලා ගන්න කුඩාම හණු එකිනෙකට ස්පර්ශ කරලා ගන්න මූලාංක දෝෂය වළංගු වෙන්නේ ගැඹුර මැනීමේදී. මොකද ගැඹුර මනින්න පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳලා. දැන් කූර මෙතනට ආවට පස්සේ එතන ඉඳලා තමයි පටන් ගන්නෙ. දැන් මේ පරිමාණයට අනුව නම් සෙන්ටිමීටර් 1 ඉඳලා තමයි පටන් ගන්නේ. ඒ කියන්නේ ආරම්භයේදී පාඨාංකයක් කියවිලා තියෙනවා. හරියට ධන මූලාංක වර්ධක් වගේ. මේ කියවිච්ච අගේ මොකද්ද කරන්න වෙන්නේ අපිට? අපිට පාඨාංකය සඳහා සෙන්ටිමීටර් 3ක් ආවොත් මේ ආරම්භයේදී කියවිලා තියෙන අගේ අඩු කරන්න ඕන. ඉතින් මේ ආරම්භයේදී කියවිලා තියෙන අගය කියලා කියන්නේ මේ කූර මෙන්න මෙතන ස්පර්ශ වෙලා තියෙන අවස්ථාව. ඉතින් අපි අන්නේ අවස්ථාව අරගෙන කූර මෙතනට මේ කෙළවරට ගෙන ආපු අවස්ථාව අරගෙන එතනට අනුරූප පරිමාණ පාඨාංකය සටහන් කරගන්න ඕන. ඒ පාඨාංකය තමයි මූලාංක වර්ධය ලෙස අපි තෝරගන්නේ. මේ සඳහා අපි කරන මෙන්න මේ විදිහට වර්නියර් කැලිපරය මෙන්න මේ පිටිපස්ස කෙළවර තිරස් වීදුරු තහඩුවක් මත තියලා හණු එකිනෙකට ඈත් කරනවා. හණු එකිනෙකට ඈත් කරනවා ගැඹුර මනින කූර මේ තහඩුවේ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ පිටන්ට අනුරූප පරිමාණ පාඨාංකය අපි කියවනවා. එතකොට අන්නේ පාඨාංකය තමයි අපි සලකන්නේ මේ අවස්ථාවේදී මූලාංක වර්ධය ලෙස. ඒ නිසා අපි ගැඹුර මනින්දී අපිට අර හණු ස්පර්ශ කරලා ගන්න මූලාංක වර්ධ වළංගු නොවන බව
තේරුම් ගන්න. එතකොට ඔන්න අපි එහෙනම් මූලාංක වරදක් වෙනස් කරන අපි ගැඹුරු මනිතී මූලාංක වරද ශෝධනය කරන හැටි අපි කතා කරා. ඒ කොටසත් අපි සාකච්ඡාවේ යටතේ ලියන්න ඕන. ඒතර අපි ඔන්න දැන් වර්නියර් කැලිපරයේ මගින් මිනුම් අරගෙන ඒවා කොහොමද වාර්තා පොතට ඇතුළත් කරන්න කියලා අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. ඔය ටික තමයි අපිට වර්නියර් කැලිපරය භාවිතයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් දරුවනේ අපි තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.